මගේ ආදර ප්‍රමාන්තේනි උන්වහන්සේගේ වචනය අපිට කතා කරලා කියනවා ස්වාමීවරු දෙදෙනෙකුට ඔබට සේවය කරන්න බෑ කියලා. ස්වාමීවරු දෙදෙනෙකුට ඔබට මට සේවය කරන්න බෑ. එක්කෙනෙක්ට ඔබ ද්වේෂ කරනවා, එක්කෙනෙක්ට ඔබ ඇලුම් කරනවා. මේක එක යථාර්ථයක්. එතකොට උන්වහන්සේ එකයි කියන්නේ ජීවිතයේ ජේසු මේ නත්තල් කාලයේ ජේසු ඔබව මාව සොයාගෙන එන තැනදී ඔබ මාව සොයාගෙන යනවා කියන අත්දැකීමේදී මගේ ප්‍රමාදයේනි උන්වහන්සේ ඔබව හොයාගෙන ආවේ ඔබව උන්වහන්සේට ඕන නිසා. ඔබවම ඕන නිසා. ඔබවම අයිති කරගන්න ඕන නිසා. ඒතර ඔබ වැදගත් නිසා මගේ ප්‍රමාදයේනි. ඒක උන්වහන්සේ යසායා 43 කතා කරලා කියන්නේ 4 වෙනි වගන්තියේ යසායා 43 4 වෙනි වගන්තිය මේක අපේ ජීවිතවල ලොකු ලස්සන අත්දැකීමක් වෙන්න ඕනේ තැනක්. යසායා 43 4 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා නුඹලා මාගේ කියන්න නුඹලා මාගේ ඇස් හමුවෙහි වටිනා වස්තුවක් වන බැවින්ද වටිනා වස්තුවක් වන බැවින්ද ගරු කටයුතුව සිටින බැවින්ද ගරු කටයුතුව සිටින බැවින්ද මා නුඹලාට පෙම් කරන බැවින්ද මා නුඹලාට පෙම් කරන බැවින්ද දැන් බලන්න වචනය උන්වහන්සේට ඔබව ඕනේ ඔබව වටිනවා ඔබ ඇස් සමුවේ උන්වහන්සේගේ ඇස් සමුවේ ඔබ වටිනා වස්තුවක්. ඒතර උන්වහන්සේ පැහැදිලිවම කියනවා ඔබගේ වස්තුව කොතැනද? ඔබගේ වස්තුව කොතැනද? ඔබගේ සිත කොතැනද? ඔබගේ වස්තුවත් එතනමයි කියලා මතයතුමාගේ සුවිශේෂ කතා කරලා කියනවා. උන්වහන්සේ පැහැදිලිව දැන් මේ වචනේ ගත්තාම උන්වහන්සේ එතන කතා කරලා කියනවා ඔබගේ වස්තුව කොතැනද? ඔබගේ මගේ ඇස් සමුවේ ඔබ වටිනා වස්තුවක් නම් මගේ ප්‍රමාන්තේනි එතනදී මතයතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය. මතයු 6 21 වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කරලා කියන බලන්න. ඔබේ වස්තුව කොතැනද කියන්න? ඔබේ වස්තුව කොතැනද? ඔබේ සිතත් එතැනය. ඔබේ සිතත් එතැනය. දැන් අතන මොකද්ද කිව්වේ? ඔබ මගේ වටිනා වස්තු ඔබ මගේ ඇසමේ වටිනා වස්තුවක්. ඒතර ඔබ උන්වහන්සේ කතා කරලා කියනවා කෙනෙක්ගේ වස්තුව කොතැනද දැන් සිතයි. ඒ කියන්නේ උන්වහන්සේගේ සිත ඔබගේ මගේ ගැන මගේ ගාව මගේ ප්‍රමාණය. ඒතර ඔබ ඒ තරම් වටින කෙනෙක් කියලා කියන්න ස්වර්ගයේ අතහැරලා උන්වහන්සේ එන තැනදී මගේ ප්‍රමාණය. ඔබව සොයාගෙන එන තැනදී ඔබ කොච්චර වටිනවද කියන එක ඔබගේ වටිනාකම තමයි නපුරා උතුර ගන්න හදන්නේ. ඔබගේ වටිනාකම තමයි නපුරා බාල්දු කරන්න හදන්නේ. ඔබ ඌරු කෑම කන තැනකට ලගින්න දාලා ඔබ නන්නත්තර කරලා ඒ ජරා ගඳත් එක්ක ඔබව සාත්තගේ සුවඳ අමතක කරලා ඔබ වහලෙක් කරන තැනකට ඒ බොරුවට ඔබව අරන් යන්න හදනවා යත් අපට. ඔබ වහලෙක් නෙමෙයි. හැබැයි ඔබගේ choice එකෙන් ඔබ පත් වෙන තැනක් ඒක. ඒ තැනක ස්වාමීන් වහන්සේ ඒකයි හරි සීකල්පනාවට ආවම ඒ දරුකම මතක් වෙන්නේ අකිකර පුත්‍රයාට. මගේ ආදර ප්‍රේමන්තනි ඔබව ස්වාමින් වහන්සේට ඕනේ. ඔබව ස්වාමින් වහන්සේට ඕනේ. ඔබ උන්වහන්සේට වටිනවා. එතකොට උන්වහන්සේ එහෙනම් ස්වාමිවරු දෙදෙනෙක්ට ඔබට සේවය කරන්න බෑ. ඔබ සේවය කරන්න උන්වහන්සේට. ඔබ අනිත් හැම දෙයක්ම පාවිච්චි කරනවා ස්වාමීන් වහන්සේට සේවය කරන්න. ඔබ දාසියෙක් වෙන උන්වහන්සේට දේව අම්මා දාසියෙක් වුණා වගේ. ඒතර ලෝකයේ ඔබ අනිත් දේවල් වලට සේවය කරනවා නෙමෙයි. අපි ප්‍රශ්නේ තියෙන්නේ අපි ලෝකයේ දේවල් වලට සේවය කරනවා. ලෝකයේ දේවල් වලට අපි වහල් වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ වහල්කමත් එක්ක අපි සේවය කරන්නේ එතන. මගේ ප්‍රමාන්තයනේ. ඔබ අද අහන්නට ඕනේ ඔබ ඇත්තටම ආදරේ කාටද? ඔබ බැඳිලා තියෙන්නේ කොතනද? ඔබගේ ජීවිතයේ ඔබ පිස්සු වට්ටලා තියෙන කවුද? පිස්සු වට්ටන්නේ පිස්සු වැටෙනවා මිනිස්සු. ඒ කියන්නේ පිස්සුවෙන් වගේ දේවල් කටයුතු කරන්නේ පිස්සුවෙන් වගේ හොයන්නේ මොනවද? පිස්සුවෙන් වගේ ජීවිතය මුළු දවස පුරාවටම වැඩියෙන් කල්පනා කරන්නේ ඔබ මොකක් ගැනද? එතකොට ඔබගේ වස්තුව මොකක්ද කියලා ඔබට හොයාගන්න පුළුවන්. ඔබ අද දවසේ දැන් වෙලාව 7යි කාලයි. උදේ නැගිට වෙලාව ඉඳන් මේ වෙනකම් වැඩියෙන්ම හිතුවේ මොකක් ගැනද? ඔබගේ ඔළුව වැඩ කරේ මොනවද? ඒ තමයි ඔබගේ වස්තුව. ඒ කියන්නේ ඔබ ඉන්න තැන ඔබ අඳුර ගන්න. ස්වාමීන් වහන්සේ අද පළවෙනි කිව්වේ මේ කතා කරලා කියනවා. උන්වහන්සේ පැහැදිලිවම පළවෙනි කිව්වේ මේ ජෝම්තුමාගේ ලිපියේ
උන්වහන්සේ කතා කරලා කියනවා. පාලස්තුනි වගන්තිය 1 ජුවම් 2:15. මේ ලෝකයටවත් කියන්න මේ ලෝකයටවත් එහි ඇති දේවල් වලටවත් එහි ඇති දේවල් වලටවත් ආලය නොකරන්න. ආදරය නොකරන්න. තේරුණාද කියන එක? වචනේ තියෙන ආදරයද කියලා. ඇලුම් නොකරන්න. ආදරයයි ආලයයි දෙකක්. ඇලුම් කරන්නට එපා. ඒ කියන්නේ ඔබට බෑ මේ ලෝකයේ දේවල් වලට ආදරය කරන්න. ඒතර ඇලුම් කියන්නේ ඇලෙන්න එපා. ඒක තුල යැපෙන්න එපා මගේ ප්‍රමාදය. ඒ කියන්නේ ඒතකොට වහල්කමක්. ඒතර ඔබගේ ජීවිතයේ ඒ ඇල්ම ඒ ඇලුම් කරන තැන ඔබ අන්ධ වෙනවා. ඔබ තැන හිර වෙනවා. ඒකයි ස්වාමීවරු දෙන්නට ඔබට සේවය කරන්න බැරි. ඔබගේ එක දෙයකට මහා ගිජු ලෙස ඔබ පෙරේත වෙන්න ගත්තොත් ඔබ එක දෙයකට මේකමයි මගේ ඒක අධ්‍යාත්මය වෙන්න පුළුවන්. පොත් ගුල්ලෝ වෙන්න යන්නේ නැහැ. අධ්‍යාත්මය වෙන්න පුළුවන්. අධ්‍යාපනය වෙන්නත් පුළුවන්. සමා වෙන අධ්‍යාත්මය නෙමෙයි අධ්‍යාපනය වෙන්න පුළුවන්. එතකොට ඒ තැනදී ඒ කියන්නේ අරමුණ මම කොහොම හරි බයි හුක්කා ක්‍රුක් හොඳින් හරි නරකින් හරි යට කරගෙන ආත්මාර්ථකාමී ලෙස මගේ ටාගට් එකට යනවා. අපි කියනවා කියලා ටනල් විෂන් කියලා. ටනල් විෂන් කියලා කියන්නේ මගේ ප්‍රමාන්තයනේ. දැන් බින්ගයක ඔබ මේ කොනේ ඉඳන් බලද්දි පේන්නේ එහා කොන විතරයි. ටනල් විෂන්. එතකොට ඔබට පේන්නේ වටපිටාව කිසි දෙයක් පේන්නේ නැහැ. එහා අන්තය විතරයි. එහා පැත්තේ දොර විතරයි පේන්නේ බින්ගයකින් බලද්දි. බටයකින් බලද්දි යාට පේන්නේ වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. ජීවිතේ මේ වගේ ඔබගේ ජීවිතේ ටාගට් සදාගත්තොත් කොහොම හරි ස්වාමි කෙනෙක් වෙන එක හරි එහෙම තමයි. කොහොම හරි ස්වාමි කෙනෙක් වෙනවා කියන එක හරියන්නේ නැහැ. කොහොම හරි ස්වාමි කෙනෙක් වෙලා වැඩක් නැහැ. ස්වාමි කෙනෙක් උනායින් පස්සේ මොකක්ද නන්නත්තරයි. ඔබගේ අරමුණ දැන් ඔබ හිතනවා නම් කොහොම හරි මම මෙයාව බඳින එකයි අරමුණ කියලා ඉවරයි. කොහොම හරි බඳගත්තයින් පස්සේ වෙඩින් එක නෙමෙයි දවස. ඔබගේ ජීවිතයේ විවාහය කියන්නේ වෙඩින් එකට එහා ගිය තැනක්. ඔබගේ ආදර බෙමන්තනේ. ඒ නිසා ඔබ බුද්ධ දර්ශනය කතා කරලා කියනවා නිවනටත් ඔබ ඇලුම් කරොත් එහෙම නිවන නැති වෙනවා කියලා. ඒකත් ඇලීමක් කියලා. නිවනට ආසා කරොත් ඒ ආසාවත් ආසාවක්. ඔබගේ නිවනෙන් ඔබ ඈත් කරනවා. ඒ බුද්ධ දර්ශනය. ඔබගේ ආදර ප්‍රේමන්තනේ. ඒ නිසා ලෝකයට ඇලුම් කරන්න ඔබට බෑ. ඇලුම් කරන්න බෑ. ඒකයි නැවත වචන අපි අයිති කරගන්නවා. ජෝන් තුමා ප්‍රකාශ කරනවා ලිපියේ මොකද්ද වචනය? මේ ලෝකයටවත් ඒ ඇති දේවල් වලටවත් ඇලුම් නොකරන්න යමෙක් ලෝකයට ඇලුම් කරන්නේද කියන්නේ. යමෙක් ලෝකයට ඇලුම් කරන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුල නැත. උතර මතක තියාගන්න මගේ ප්‍රේමාන්තය. ජේසුගේ ආදරයෙන් පිරිච්ච කෙනා මේ ලෝකේ කිසිම කෙනෙකුට ඇලුම් කරන්නේ නැහැ. ඒක ඔබගේ ස්වාමි පුරුෂයාගෙන් බිරිඳගෙන පෙම්වතා පෙම්වතියනේ දරුවාගෙනුත් එහා තැනට යනවා. ඒකයි උන්වහන්සේ ආබ්‍රහාම්ට කතා කරලා කියන්නේ ආබ්‍රහාම් ඔබගේ දරුවා ඔබ ප්‍රේම කරන ඔබගේ පුතා මරලා උප්පු කරන්න. ඔබ කෙනෙකුට ඇලෙන්නේ. ඔබ කෙනෙකුට වහල් වෙන්නේ. ඔබ කෙනෙකුට ඇතෙන්නේ. ඔබගේ හිස්තනක් එක්ක. මගේ ප්‍රේමාන්තයනේ ජීවිතේ හිස්තන අඳුරගන්න එක ඔබගේ ආධ්‍යාත්මික ගමනේ ගැඹුරුම අත්දැකීම. ඔබගේ ජීවිතයේ ඔබගේ තාත්තගේ අඩුව. ඒ පීතෘක සෙනෙහසේ හිස්තන ඔබ අඳුරගත්තේ නැත්තම් ඔබ ලෝකයේ මිනිස්සුන්ට වහල් වෙනවා. ඒ තැන්වල ඔබ හොයන්නේ ස්වාමි පුරුෂයා තුල තාත්තෙක්ව. මගේ ආදරේ මන්ත්‍රී පුද්ගලයෙක් තුල හරි තාත්තා වගේ දේවල් තියෙනවා. ඒක හරි ස්වභාවිකයි. අම්මා වගේ දේවල් තියෙනවා. එහෙම කියලා පුද්ගලයන්ව තාත්තනේ පෙරලා නිකන් වෙන් කරන්න බෑ. ජීවිතේ අපි පුද්ගලයෙක් යද නෙට්වර්ක් එකක්. හැබැයි ඔබ ඒ තාත්තගේ අඩුව මිස් වෙච්ච දේම තාත්තගෙන් අම්මගෙන් වෙච්ච අඩුවම ලෝකේ හොයන්න ගත්තොත් මතක තියාගන්න. එතන ඔබ අන්ධ වෙනවා. ඊට පස්සේ යකා ඔය අඩුවත් එක්ක ගල් පාන් කරගන්න කියලා දෙනවා. ජේසුට කුසගිනි දැනුණයින් පස්සේ තමයි යකා එන්නේ ඒ ගල් පෙන්නලා පාන් කරගන්න කියලා. ඒතර පාන් කරගන්නනේ ඔබ. ඒතර ඔබ ඒක උත්තරයක් නෙමෙයි. ඒ පාන් නෙමෙයි ගල්. හැබැයි පාන් කරගන්නවා ඔබ. ඔබ උත්තරයක් කරගන්නවා. හැබැයි ඕක මේන්ටේන් කරගෙන යන්න වැඩි කාර්යයක් බෑ. ඔබගේ ජීවිතේ කඩා වැටෙනවා මගේ ප්‍රේමන්තනේ.
එනිසා අද දවසේ වචනය අන්නගේ ජීවිතයත් එක්ක ඔබ මාව අවදි කරන්නේ ඇය වැන්දබුවක් මගේ ප්‍රමාන්තයනේ. ඇය වැන්දබුවක් අවුරුදු 84ක් වයසයි වෙනකොට අවුරුදු 7ක් තමයි බැඳලා හිටියේ. මගේ ප්‍රමාන්තයනේ. සමහරවිට ඔබ හිතනවාද අපෝ කොච්චර වාසනාවන්තයිද නේ. හස්බන්ඩ් එක්ක අවුරුදු 7ක් ඉන්න ඔච්චර දෙයක්ද? එහෙම නැත්තම් කොච්චරද? පෞල් ජීවිතේ අවුල් වෙච්ච තැනක. නමුත් එදා සමාජයේ මගේ ආදර ප්‍රමාන්තයනේ වැන්දබු භාවය කියලා කියන්නේ කාලකන්නිකමක්. වැන්දබු භාවය කියලා කියන්නේ විනාශයක්. එයාලා ඔබ නියෝමි වගේ චරිත ගත්තොත් එහෙම එයාලා වැටෙන කරල් ඇහිඳගෙන කාත්නේ රැකියාවක් කරන්න අයිතියක් නැහැ. ඒක අන්ත අසරණකම. දරුවෙක් ඉන්නවා කියලා සේවාවක් නැහැ. මගේ ආදර ප්‍රමාන්තයනේ වැන්දබු භාවය මතක තියාගන්න. ඇය දෙවසිවරයක්. එකකින් අදහස් කරන්නේ ඇය වැන්දබුවක් වුණා කියලා සාපයක් කියලා. ප්‍රොස්පෙරිටි ගොස්පල්. ලෝකේ උන්වහන්සේට යන ගමනේදී ඔබගේ මගේ ජීවිතේ මේ ලෝකයේ සඵල වෙලා ශාස්ත්‍රීක වෙලා පළදරන එක නෙමෙයි ලෞකික තලෙන් අත්දැකීම. එතන කඩා වැටෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තුල යද්දී. මතක තියාගන්න උන්වහන්සේ කවදාවත් කිසිම අගුලක් හදන්නේ නැහැ යතුරක් නැතුව. ඒ හිස්තැනට ආබ්‍රහම්ගේ අඩුව හැම කෙනෙකුගේම අඩුව උන්වහන්සේ ඇති කරන්නේ නැහැ. උන්වහන්සේ ඉඩ දෙනවා ඒ අඩුවට. ස්වාමිපුරුෂයා මැරුණේ මගේ ප්‍රේමවන්තනේ කොරෝනා හැදිලාද දන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් ඒ අඩුවට ඉඩ දෙනවා උන්වහන්සේ විනාශ කරන්නේ නැහැ. උන්වහන්සේ අඩුවට ඉඩ දෙන්නේ උත්තරයක් එක්ක. සාතන්ට තහනම් ගෙඩි කවන්න ආදම්ටයට ඒව පරීක්ෂාවට ලක්වන්න ඉඩ දෙන්නේ ජේසුව මෙතන ලෑස්ති කරලා තියාගෙන. ඒ අඩුවට වඩා මහා ගැඹුරු උත්තරයක් තියාගෙන ඒක උන්වහන්සේ රෝම 8 වෙනි පරිච්ඡේදය 18 කියන්නේ දැන් තිබෙන වේදනාව මතු පැමිණෙන යන මහිමය සමග සසඳන්නටවත් බෑ. හැබැයි වැඩේ තියෙන්නේ අපි ඔය යතුරු හිලට යතුරු දාන්න ඉස්සල්ලා කම්බි කූරු දාලා කොළ කෑලි ඔබලා ගඩොල් කෑලි ඔබලා මේක විනාශ කරගන්නවා. ස්වාමින් වහන්සේ උත්තර දෙනකන් ඉන්න බෑ. යෙසායා 49 උදාසේ 8 වෙනි වගන්තිය කතා කරලා කියනවා. මගේ ආදරේ ප්‍රේමවන්තනි සුදුසු කාලයේදී මම ඔබට පිළිතුරු දෙනවා. ගැලවීම දවසේදී මම ඔබට උපකාර කරනවා. ඒක උන්වහන්සේගේ කාලය උන්වහන්සේගේ වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ගැන ලස්සනට කියා දෙනවා අපිට අන්න ආදිවාසීවරයා. මගේ ආදරේ ප්‍රේමවන්තනි ඇගේ ජීවිතය අපි අයිති කරගමු. ඇගේ ජීවිතය අපි සුවිශේෂ ගමු. ලෙක්තමගේ සුවිශේෂේ තවද ආශේර්ගේ පෙළපතින් පානුවල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දෙවැසිවරයෙක් වාය. විවාහයෙන් පසු සත්වසක් සමයා සමග විසූ 84 අවුරුද්දක් වයස්ගත වනතුරු වැන්දබුවක්ව සිටියාය. ඈ දේවමාලිගාවෙන් කියන්න හැම. ඈ දේවමාලිගාවෙන් ඉවත්ව නොගොස් අතිශයෙන් වැදගත් තෙරුණාද කියනක ජීවිතයේ මේ වැන්දබු භාවය ගැහැණු අයට විතරක් නෙමෙයි පිරිමි ගැහැණු හැමෝටම ජීවිතේ අසරණ වෙන තැනක් එනවා. දැන් වැන්දබුගේ ජීවිතය ගත්ත ගමන්ම ස්වාමි පුරුෂයා මැරිච්ච ගමන්ම නැති වෙච්ච ගමන්ම අනුකම්පා කරන ඕන තරම් ඉන්නවා. අයියලා මතු වෙනවා හත්තු පිපෙනවා වගේ නේ. ඔෆිස් එකේ අය කරුණාවෙන් නංගි මොකද තනීද පාළුද අම්මෝ මාතෘකා ඕන තරම් කියන්නේ වැන්දබුවන්ව දැක්කාම හදවත උණු වෙන දියාර වෙන පිරිමි ඕන තරම් ඉන්නවා මගේ ප්‍රපාතේ. ඒවට රැවටෙන ආදරය කියලා හිතාගෙන පාවිච්චි වෙන අපරාධ ජීවිතේ නාස්ති කරගන්න ගොඩාක් අය ඉන්නවා. මගේ ආදර ප්‍රමාන්තෙනි ඒ වැන්දබුවකගේ ජීවිතය විතරයි. හැබැයි ඔබ මම අපි හැමෝගෙම ජීවිතයේ අඩුවක් එක්ක ස්වාමීන් වහන්සේ ඒ අඩුව දෙන්නේ උන්වහන්සේ ඔබගේ ජීවිතේ හැම දෙයක්ම සටහන් කරලා ඉවර නම් තේරුමක් එක්ක. මගේ ආදර ප්‍රමාන්තනේ අන්නගේ ජීවිතයේ ලස්සනම තැන දේවස්ථානයෙන් ඉවත් වෙන්නේ නැහැ. දේවස්ථානයෙන් ඉවත් වෙන්නේ නැහැ. එහෙම ඛේද වාචකයේදී if you are in a struggle don't go to the phone rather go to the throne. ස්වාමීන් වහන්සේගේ අභිමුවට යනවා. මගේ ආදර ප්‍රේමවන්තනේ ජාකබ්තුමාගේ පොතේ හරි ලස්සනට කතා කරලා කියනවා. පාපය පිළිසිඳ ගන්න විදිය. ජාකබ්තුමාගේ පොතේ අපේ වචනය අයිති කර ගන්නවා.
ජාකබ්තුමා කතා කළා කියනවා මේ පාපය පිළිසිඳ ගන්න විදිය මොකක්ද කියලා. පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. ජාකබ් පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. මෙසේ තෘෂ්ණාව පිළිසිඳ කියන්න මෙසේ තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහි කරයි. පාපය බිහි කරයි. පාපය මුහුකුරා ගොස් පාපයද මොහුකුරා ගොස් මරණය සිදු කරයි. මරණය සිදු ඒතර කරයි. මගේ ප්‍රේමවන්තයනි තෘෂ්ණාව පිළිසිඳ ගන්නවා. ඒ කියන්නේ ආසාවක්. ඒ කියන්නේ මම ওই ආසාව පිළිසිඳ ගත්තයින් පස්සේ පාපය බිහි කරනවා. ඔය ආසාව ජීවිතේ මොකක් හරි අඩුවක් එක්ක තියෙන ආසාවක්. ඔක යකා ඕක කිචි කවලා උස්සලා උරුණා රවට්ටලා තියුණාද කියන එක. ඔය තන ඔය ආසාව හරි සියුම් විදියට ඔය ආසාව සියුම් විදියට නපුරා පාවිච්චි කරනවා. තෘෂ්ණාව පිළිසිඳ ගන්නේ පාපය බිහි කරන්න එතනින්. ඒ චූටි ඉඩෙන් නපුර රිංගනවා. මගේ ආදරේ මන්තිනි ඔබට තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ආදරයේ අභිමුව ඔබ ඉන්නවනම් උන්වහන්සේගේ ආදරයෙන් පිරෙනවනම් තව පිරෙන්න දෙයක් නැහැ. එකයි අශුද්ධ ආත්මය නිවසකින් බැහැර ගියයින් පස්සේ ලුක්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ අපි 24 වෙනි වගන්තිය අපි අයිති කර ගන්නට යනවා. ලුක්තුමාගේ 11:24 අශුද්ධ ආත්මය මිනිසකගෙන් දුරව ගිය කල ඔහු දිය නැති සැංවල සරිසරමින් නවාතැනක් සොයන්නේ. ඔය එය නොලදහොත් මා නික්ම මගේ නිවසට ආපසු යමී කියන්නේ. ඔහු එහි පැමිණි කල නිවස අතුග ආස්පස් කොට තිබුණ දකි. එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ උත්තමත් ආත්මයන් සත්දෙනෙකු තමා කැටුවගෙන එන්නේ. ඔහු ඒ නිවසට පිවිස එය අරක් ගනී. එවිට ඒ පුද්ගලයාගේ දෙවන තත්වය පළමු තත්වයට වඩා නපුරු වන්නේ. හිස් වෙලා විතරක් මදි ආත්මයන්ගෙන් පිරුන් නැත්තම්. ඔබගේ ජීවිතයේ ඒ ආත්මයන් තුළ දේව අභිමුව ජීව සම්මා කියන්නේ එකයි. අන්න දෙවියන් වහන්සේගේ මන්දිරයෙන් ඉවත්ව යන්නේ උන්වහන්සේගේ අභිමුව ඉන්නවා. ඔබගේ පාළු වෙන වෙලාවේදී ඔබට තනිකමක් දැනෙන වෙලාවේදී බස්සරන වෙලාවේදී උන්වහන්සේ ගාව ඉන්න. විශ්වාස කරන ඔබට උන්වහන්සේ ඇහෙන එකක් නැහැ. උන්වහන්සේව පේන එකක් නැහැ. දැනෙන එකක් නැහැ. ඔහේ ගිහිල්ලා ඉන්න. දෙවියන් වහන්සේට උන්වහන්සේට දෙන වෙලාව නොකඩවා දෙන්න මගේ ප්‍රමාන්තේ. එතන ඉන්න අභිමුව අයින් වෙච්ච ගමම්ම අකිකරු පුත්‍රයාගේ ප්‍රශ්නය මොකක්ද? තාත්තගේ වස්තුව ගත්ත එකට වඩා හරි පාපයක් කරේ. එයාට අඩුවක් දැනුණා. තාත්තත් එක්ක ඉඳලා බෝරින් කිසිම ගෝ එකක් නැහැ, කික් එකක් නැහැ. චමින්ද ආයසර කිය කෙනෙක්. අයිමනේ කියන්නේ කොල්ලෝ තේරුණාද කියන එක. එහෙම කිසිම නැහැ. ඒ නිසා එයාට උනේ ඊටන ගතියක් ඕනේ. ඒකයි උදුරගන්නේ වස්තුව. උදුරගෙන යනවා ඈතට. එතනයි ප්‍රශ්නේ වෙන්නේ. එතනයි ගැටලුව වෙන්නේ. තාත්තගෙන් ඈතට ගිය ගමම ඔය අභිමුවෙන් අයින් වෙච්ච ගමම ගිවිසුම් කරඬුව දාවිත් ඉන්න ඕනේ, රජ ඉන්න ඕනේ ගිවිසුම් කරඬුව තියෙන තැන. මගේ ආදරේ ප්‍රේමවන්තනේ ගිවිසුම් කරඬුව සටන් බිමේ තියදී දාවිත් මාලිගාවේ ඉන්නවා. ඒ ගැප් එකයි ප්‍රශ්නය. උන්වහන්සේගේ අභිමුවෙන් ඔබ ඈතට ගියොත් ඔබ විනාශයි. අන්න අභිමුවෙන් යන්නේ නැහැ. ඒ බිඳුණු සිතකට උන්වහන්සේ ලංව සිටිනවා. ගීතාවලිය 24:34 කතා කරන 18 උන්වහන්සේ තැළුණු බිඳුණු සිතක් ඉවත දාන්නේ නැහැ. ඒතර ප්‍රසන්න බිලිපඬුරක් ඊට වඩා නැහැ කියලා ගීතාවලිය 51 උන්වහන්සේ 16 17 කතා කරලා කියනවා. අභිමුවේ ඉන්නේ කොහමද? වචනේ කතා කරලා කියනවා අන්නගේ ජීවිතය 84 සමා වෙන්න. දේව මාලිගා නිවතන ගොස් දිවා රෑ දෙකෙහි කියන්න දිවා රෑ දෙකෙහි උපවාසය හා යාඥාව පවත්වමින් යාඥාව පවත්වමින් කොහමද හිටියේ? උපවාස කරා මගේ ප්‍රමාන්තනේ. උපවාසය කියන්නේ බත් පිඟාන පැත්තකට තියෙන අත්දැකීමක්. ඔබ ආසදේ අතාරින අත්දැකීම. ලෝකෙ ඔබට කියා දෙන්නේ ආසදේ ලබන්න. ඒක ඔබ ආසනම් කරන්න. It's fun. That's life. That's enjoyment, you know. ඒ කියන්නේ ඔබට ඕනේ මොකක්ද ඒක ගන්න. ඒක විඳින්න. ඒක ඇඟ ඉල්ලන්නේ මොකක්ද ඔබ දෙන්නේ ඒක. ඔබට ඕනේ මේ වෙලාවේ ඒකද ඒක එහෙම කරන්න. එච්චරයි. That's fun, you know. උපවාසය කියන්නේ ඔබගේ ඉල්ලන දේ ඔබ මරනවා. ඔබට හිතන චූටි දේවල් වලින්
ඔබ උපවාස කරනවා. ඔබ ඇඟ ඉල්ලන දේ දෙන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ. ඔබ ඩිසිප්ලින් කරනවා. පවුලතුමා කතා කරලා කියනවා යුද්ධයකට තරඟයකට සහභාගී වෙන කෙනා කොච්චර ශරීරය හික්මවනවද? මගේ ප්‍රමාන්තනේ කන බොන ඒවා ඩයට් කරලා ඒක මේන්ටේන් කරගෙන ශරීරය කොච්චර හික්මවන්න ඕනේද? එහෙනම් ඔබ මම ජීවිතයේ මේ අධ්‍යාත්මික සටනේදී කොච්චර ඔබ මගේ ආත්මය දමනය කරගන්න ඕනේද? ඒකට ඩිසිප්ලින් එකක් ඕනේ. ඔබ චූටි දෙයින් පටන් ගන්න. ඉල්ලන දේ ඔබ දෙන්න යන්න එපා. වාසදය එක එක්වරු ශීරය ජීවිතේ පරිත්‍යාගය හරි වැදගත් වෙනවා. ඔබ අහලා බලන්න සතියේ එක දවසක් කරේ එක්වරු ඉන්නවද? සභාව කතා කරලා කියන සිකුරාදට මස් කන්න එපා. ඒවත් අමතකයි අපිට. අඩු ගානේ පූජාවට පැයකට ඉස්සෙල්ලවත් නොකා ඉන්න. ඒවා පැත්ත පොලාතක නැහැ. මේ චූටි දේවල් වාසදය අතාරිනවා. ඔබට දිනවා මේසෙ තියෙනවා ඕන් තරම් බෙදා ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඒක කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඔබගේ අතක් තියෙනවා, හැන්දක් තියෙනවා, පිඟානක් තියෙනවා. ඔබ බෙදා ගන්න ඕන තරම් එන්ජොයි කරනවාද? මම කියනවා අද මම කන්නේ නැහැ. අද මම මස් කන්නේ නැහැ. අද මම මේ දෙක කරන්නේ නැහැ. අද මම මෙතනට යන්නේ නැහැ. අද මම මගේ ඇඟ ඉල්ලන දේ දෙන්නේ නැහැ. ඒක උපවාසය. මගේ ප්‍රමාන්තනේ උපවාසයේදී මොකද වෙන්නේ? ඔබ ආසදේ අතාරිද්දී ඔබ ආසදයෙන් ඔබ ඒ කනදේ බොනදේ විඳිනදේ ඔබ පුරවගෙන ඒ ආදරය දෙවියන්වහන්සේගේ ආදරයේ සුන්දරත්වය ඔබට අමතක වෙනවා. උපවාසයෙන් ඔබ වැහෙනවා. මගේ ප්‍රමාන්තනේ ආසාවෙන් ඔබ වැහෙනවා. ඔබ ආසදේ අතාරිද්දී දේවාදරය ඔබ විඳින්න ගන්නවා. ඒකයි ජේසුකට ගල් පාන් කරලා කන්න කියද්දී ඒක කිසි පාපයක් නැහැ, කිසි දෙයකට අනුතරක් නැහැ. ජේසුස් කියන මිනිස් ජීවත් වෙන්නේ කෑමෙන් විතරක් නෙමෙයි. මගේ තාත්තගේ මුවින් නික්මන සෑම වචනයකින්ම. ඇය උපවාස කරා. ඊට පස්සේ ඇය යාඥා කරා. මගේ ආදර ප්‍රමන්තනේ යාඥාව කියලා කියන්නේ දෙබසක් සංවාදයක්. ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන තැනක්. ජීවිතේ වැන්දබු භාවය තුළ ඔබ ගනුදෙනු කරන්න ඕන දෙයක්. ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනවා. උන්වහන්සේගේ වචනයත් එක්ක ඉන්නවා. මගේ ප්‍රමාන්තනේ ඒ තැනයි. යාඥා කරා, වචනේ ගමු අපි. උපවාස කරා, නමස්කාර කරා. වචනේ කතා කරලා කියනවා. ඈද මේ මොහොතේ මවුත් නැහැ. ඊට කලින් වචන ගන්න. 84 ඉවත්ව නොගොස් දිවා රෑ දෙකෙහි උපවාස හා යාඥා කරමින් නමස්කාර කළාය. යාඥාව, උපවාසය, නමස්කාරයේ පසුබිමක අවුරුදු 84ක් ඇය හිටියා. ඒ අවුරුදු ගාන බලාගෙන හිටියා අර මොහොත එනකම්ම. මගේ ආදර ප්‍රමාන්තනේ බලාගෙන ඉන්නවා කියන එකට අපිට හරි අමාරු දෙයක්. අපිට ඉවසිල්ලක් නැහැ. අපිට ඉන්න බෑ. අපි හරි කුලප්පුයි. අපිට ඕනේ උත්තර ඉක්මනට යා යක්ෂයා ගෙනාව ගුජුලුයිනියෝ. අන්න ගාවට ආව පිරිමි. අන්න ගාවට ආව උත්තර. අන්න ගාවට ආවද ඔක්කොම අයින් කරලා ගිජුලියන් එලවලා ස්වාමින් වහන්සේම ඒ දෙපළු වෙච්ච සත්තු මැදින් හදවත බින්දුණු හදවත අතරින් යන කම්ම හිටියා. උන්වහන්සේගේ මොහොත ඔබ දන්නේ නැහැ. උන්වහන්සේගේ විදිය ඔබට තේරෙන්නේ නැහැ. මගේ ප්‍රමාන්තනේ ඔබගේ ජීවිතයේ ඔබගේ වැන්දබුභාවය ඔබ ආස තැන කපලා අයින් කරද්දී ඔබ ආස තැන කඩාගෙන වැටෙද්දී ඒ ආය පාළු වෙද්දී ඔබට කඩා නන්නත්තර වෙද්දී උන්වහන්සේ තුලම ඉන්න උත්තර ලැබෙනකම් ඇයව ශිදාත්මයන් මෙහෙවනවා. ජේසුව මුණ ගැහෙනවා මහා ප්‍රීතියකින්. ඇය ඒ සුභාරංචිය ලෝකෙට කියනවා. ඒක ඇවිල්ලා පෞද්ගලික අත්දැකීමක් නෙමෙයි. ඇය මුළු ලෝකෙටම කියපු අත්දැකීම. ඔබගේ ජීවිතේ ඔබගේ your mess would be a message, my dear friends. ඔබගේ ජීවිතේ අවුල් වෙච්ච තැන, පට ලැබිච්ච තැන උන්වහන්සේ මහා සුභාරංචියකට පෙරලනවා. ඒ හැඩි වෙච්ච තැන ස්වාමීන් වහන්සේ හැඩ කරනවා. ඒ ව්‍යසනය වාසනාවක් කරනවා. ඒ මගේ ප්‍රමාන්තනේ ඔබව ජීවිතේ උන්වහන්සේ ඒ අරගලය ASCII තියලා ඊතලයක් කොපුවේ තියාගන්නවා වගේ මුවහත් කරලා ඔබ තියාගෙන උන්වහන්සේ එළියට දාලා විදින මොහොතක් එනවාමයි. අන්න ඔබට මට කියා දෙන සුභාරංචියකයි. ලෝකයට ඇලුම් කරන්නේ නැතුව ස්වාමීන් වහන්සේගේ ආදරයෙන්ම පිරෙන්න ඒ ආදරය ඔබට උත්තර දෙන වෙලාවක් එනවා. ඒ උත්තරය ඔබට හිතා ගන්නත් බැරි විදියකට උන්වහන්සේ ඔබට ලබා දෙනවාමයි. ඒ උත්තරය ලෝකයට අරගෙන ගිහිල්ලා උත්තර
ආදරයක් වෙන්න අද වචනය හරහා ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා මගේ ප්‍රමාන්තය.